හොඳයි. එහෙනම් සෑම දිනාටම තෙරුවන් සරණයි. ඉතින් මේ වෙලාවේ අපි මේ පින්වතුන්ට ධර්ම කාරණා ටිකක් අද මතක් කරලා දෙනවා. ඉස්සර වෙලාවම මෙන්න මේ මම තෝරගත්ත ධර්ම කරුණු ටිකක් තියෙනවා කියලා දෙන්න. හිත දැනගන්නේ කෙසේද කියලා සමහර කීප දෙනෙක් අපෙන් ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්න අහපු නිසා තමයි මේ කාරණේ මම ඉස්සර වෙලාවම මතක නැති වෙයි කියලා ලියලා ගියේ. හිත දැනගන්නේ කොහොමද කියලා. මේක සාමාන්‍ය කාරණයක් නෙවෙයි. මේක සාමාන්‍ය කාරණයක් නෙවෙයි, බොහොම අවධානයෙන් ඒ වගේම බොහොම නුවණකින් අවබෝධ කරගත යුතු දෙයක්. අපේ ජීවිතයේ තිබෙනවා හිත කියලා එකක්. හිත තියෙන බව දන්නවා. හිතින් හිතනවා කියලා දන්නවා. හිතින් කල්පනා කරනවා කියලා දන්නවා. අපි දන්නවා අපි කියලා තියෙන හිත නරක වෙනවා කියලා. හිත සතුටු වෙනවා. හිත නරක වෙනවා. හිත සැනසෙනවා. හිතට දැනෙනවා. හිතට දුකක් දැනෙනවා. ඕවා අපි කියලා තියෙනවා හිතක් තියෙනවා. ඉතින් මේ හිත ඔය විදිහට අපි හිතට දුකක් දැනෙනවා, හිත සතුටක් දැනෙනවා, හිතට තේරෙනවා, ඔහොම කියලා කිව්වට හිත මොකද්ද කියලා හරියටම දැනගෙනම එහෙම කියන කතා එහෙම නෙවෙයි. එහෙමද? එහෙම අපි එහෙම හිත මොකද්ද කියලා එහෙම හොඳටම එහෙම දැනගෙන එහෙම නැහැ. නමුත් අපිට තියෙන එක්තරා මට්ටමක දැනුමක් තියෙන අපිට හිතක් තියෙනවා කියලා. හැබැයි හරියටම හිත මොකක්ද කියලා එහෙම දන්නේ තේරෙන්නේ එහෙම නැහැ. ඒක නිසා මේ හිත දැනගත යුතුයි. හිතෙන් තමයි හිතන්නේ. හිතෙන් තමයි දැනගන්නේ. හිතට තමයි තේරෙන්නේ. මේ හිත රවුම් එකක් නෙවෙයි. කොටුවටත් නැහැ. උලකටත් නැහැ. බෝලයක් වගේත් නෙවෙයි. මේ හිත කියන එක එක්තරා විදිහක ඒක පේන එකකුත් නෙවෙයි. දැන් පේනවා නම් ඇත්ත වශයෙන්ම මොකක් හරි කරන්න එපායි. හිත පේන්නේත් නැහැ. නමුත් මේ හිතේ තියෙන වැඩේ තමයි ඒක ඕන් වෙලා තියෙනකොට දේවල් දැනෙනවා. ඕන් වෙලා තියෙනකොට ඒක දැනෙනවා. ඉතින් මේ හිත කවදාකවත්ම අවදි වෙලා ඕන් වෙලා යමක් දැනගන්නේ නැතුව නිකන් ඔහේ ඉන්න එකකුත් නෙවෙයි. මේ හිතට මොකක් හරි අරමුණක් තියෙනවා. මොකක් හරි දැනගන්න දෙයක් තියෙනවා. හිත හැඩයක් වැඩයක් නැති නිසා මේක අපිට මේ එහෙම තේරුම් ගන්නත් අමාරුයි. ඒක එක්තරා විදිහක අපේ ඇතුළාන්තයේ තිබෙන ගුණ විශේෂයක්. ශක්ති විශේෂයක්. දැනගන්න ස්වභාවය. දැනගන්න ගතිය. ඉතින් මේ හිත දැනගන්න වෙනම මොකක්වත් නැහැ. හිත තේරුම් ගන්නයි කියලා දැන් හිතෙන් තමයි මේ වටපිටාවේ තියෙන ගස් කොළන් ගල් ගඩොල් සත්වයෝ එහෙම තේරුම් ගන්නේ දැනගන්නේ හිතෙන්නේ. බාහිර දේවල්ට ආකාශයේ වලාකුළු ප්ලේන් යන ඒවා ගෙවල් දොරවල් සත්වයෝ සිව්පාවෝ මේ දේවල් දැනගන්න මේවායින් හැඩ පාට තියෙන නිසා මේවා දැනගන්න හිතෙන්. ඒව දැනගන්න හිත දැනගන්න වෙන මොකක්වත් නැහැ. ඒකට තියෙන්නේ හිතමයි. ඒක නිසා අපි සංසාරයේ හිත මොකද්ද කියලා එහෙම පරීක්ෂා කරලා නිරීක්ෂණය කරලා විමසා බලලා හුරු කට්ටි එහෙම නෙවෙයි. ඇත්තම කියනවා නම් එහෙමයි. මේ එහෙම නිරීක්ෂණය කරලා පරීක්ෂා කරලා අවධානය යොදලා හිත ගැන හොඳට හොදිසි කරලා බලලා එහෙම හිත ගැන අවබෝධයක් තියෙන එහෙම කට්ටියක් එහෙම නෙවෙයි අපි. මේ හිත අවබෝධ කරගන්න වැඩසටහනට අපි අලුත්. එහෙම නෙවෙයිද? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හඳුනාගෙන දේශනා කරපු මේ හිත හඳුනා ගන්න වැඩසටහනට අපි අලුත්. ඉතින් මේකට ආපු ගමන් අපිට ඒක තේරෙන්නේ නැහැ.
ඉතින් මේ හිත කියන එක පේන දෙයක්ුත් නෙවෙයි උස මහතක් තියෙන එකකුත් නෙවෙයි. ඒක එක්තරා විදිහක දැනගැනීමේ ගුණයෙන් යුක්ත වෙච්ච ධර්ම ශක්තියක්, ධර්ම විශේෂයක්, ගුණ විශේෂයක්. ඉතින් ඕක කොහෙට හරි හැරිච්ච ගමන් තියෙන දෙයක් දැනගන්න. හිත දැන ගැනීමට එකක් මොකක්වත් නැහැ. හිතින් තමයි හිත දැනගන්න තියෙන්නේ. නේද? ඉතින් ඒක දැන පොඩ්ඩක් තේරුම් ගන්නට විදියක් අපි හඳුන්වා දෙනවා. එහෙම කමන්නේ නැහැනේ. එහෙම කම පොඩි ටිකක් එහෙම කරුණු කාරණා කීපයක් කියලා මෙහෙමයි හිත දැනගන්නේ කියලා එහෙම කියලා දුන්නා කමන්නේ නැහැනේ. සමහර දේවල් තියෙනවා අරමුණු වලට අනුව අරමුණ එළියේ තියෙනවා නම් අරමුණ බාහිරේ තියෙනවා නම් ටිකක් අරමුණ දුර නිසා ටිකක් අරමුණයි හිතයි කියලා ටිකක් වෙන් කරලා එහෙම ටිකක් තේරුම් ගන්නට පොඩි පහසුවක් තියෙනවා. අරමුණ දුරවනකොට ටිකක් තේරුම් ගන්නට පහසුයි. අරමුණයි හිතයි දෙක ළඟම තියෙනකොට අමාරුයි. ඒක දැන් මේ සද්දයක් ඇහෙනවනේ මේ හෝ කාලා නේද? ඒ හෝ ගන්න සද්දේ දැනෙන්නේ කොහෙටද? අන්න. ඇහැටද දැනෙන්නේ කනටද දැනෙන්නේ නාසයට දැනෙන්නේ? කොහෙටද දැනෙන්නේ? මොනමනු අදු අගු මොකක් කියනවා. කනට දැනනවා කියලා කියනවා. මොන වෙන මොකක් හරි කියනවා. කනටද දැනෙන්නේ හිතද දැනෙන්නේ? ඇත්තටම දැනෙන්නේ හිතට. අන්න හරි. කන කරන්නේ කනට එහෙම දැනගන්න පුළුවන් හයියක් ගතියක් නැහැ. කන කියන එක තිබෙන්නේ අර සද්දය තැවරෙන තැන. සද්දය ගෑවෙන තැන. සද්දේ ඇත්තටම ඇහෙන්නේ කනට නෙවෙයි. හිතට. හැබැයි කන ඒ වචන පාඩම් සෝත විඥාන, ගාන විඥාන. දැන් අහන්න බලන්න මොකද්ද පංචස්කන්ධය කියන්නේ? කියන්න බලන්න සීතනවන බලන්න කොච්චර මොකද්ද මහත්තයා රූප ජගත් මහත්තයා ආයතන ගැන කියන්න බලන්න. චක්කායතන ඕන චක්කායතන සෝතායතන ගානායතන ජීවායතන කායතන මනායතන ඔය කියනවා කඩලා කපන්නා වගේ කිය යනවා. ඒක ඔය සංස්කෘතික දෙයක් කන නැත්තම් හිතට දැනෙන්නේ නැහැ. කන නැත්තම් හිතට දැනෙන්නේ නැහැ. හේතුව අර සද්දය වැදෙන තැනක් තියෙනවා. ඒ සද්දය ඒ ප්‍රසාදයේ වැදුනොත් විතරයි හිත එතන දැනගන්නේ. කන ඒ කනේ ප්‍රසාදනීය ප්‍රසාද ගතිය, සද්ද බාර ගන්න ගතිය, සද්ද හැපෙන ගතිය, සද්ද තැවරෙන ගතිය ඒකේ ක්‍රියාත්මක නැත්තම් හිත ඇවිල්ලා හරි කෙලිම යන්න බෑ. සෝත විඥානේ පහළ වෙන්නේ නැහැ. එහෙමනේ තියෙන්නේ. සෝමනේ ස්පර්ශ වීමක් වෙන්නේ නේද? ඔව් සද්දේ ස්පර්ශ වෙනවා. සද්දය එතන ගෑවෙනවා කියන එකනේ ස්පර්ශ වෙනවා කියන්නේ. ඒ සද්දේ ස්පර්ශ වුණාන් පස්සේ තමයි අර මේ ඇත්තටම වෙන්නේ මොකද්ද? සද්දේ ගිහිල්ලා කනේ ස්පර්ශ වෙනවා කියන එක නෙවෙයි. සද්දයයි හිතයි දෙක හම්බ වෙන තැන තමයි කන. සද්දයයි හිතයි දෙක මුණ ගැහෙන තැන. ඒක නිසා ඇත්තටම සද්දයයි හිතයි දෙක මුණ ගැහෙනකොට සද්දෙටයි හිතටයි දෙකටම සෝත ප්‍රසාදේ මුණ ගැහිලා තියෙනවා. ඒකනේ කියන්නේ. නේද? මොකද්ද කියන්නේ? චක්කුංච පටිච්ච නැහැ. සෝතංච පටිච්ච සද්දේච උප්පජ්ජති චක්කු සෝත විඥානං තින්නම් සංගති පස්සෝ එහෙමනේ කියන්නේ. ඉතින් මේ හිත දැන් ඇත්තටම හිත තියෙන දැන් කොහොමද? ඔය මේ සෝත ප්‍රසාද කතා අයින් කළා දාන්න. එහෙම අයින් කළා දාලා ඊට පස්සේ දැන් මේ හොඳට ඔය සද්දේට සද්දේට හැවුම්කන් දෙන්න. සද්දේට හැවුම්කන් දෙනකොට මොකක් මේ සද්දේ දැනගන්නේ මොකෙන්ද? හිතින්. ආන්න. එතකොට ඒ සද්දය දැනගන්නේ හිතින්. එහෙනම් දැනගන්නා වූ ස්වභාවය
දැනගන්න ගතිය, දැනගන්න ගුණය මේ සද්දයට සම්බන්ධයි තියෙන. දැනගන්න ගතිය තියෙනවනේ. ඉතින් දැන් අපිට තියෙන දැනගන්න ගතිය යන මොකද්ද? සිත. අන්න තේරුම් ගත්ත දැන්. ඊළඟට දැන් අපි හිතමු මේ කයේ මොකක් හරි උණුහුමක්, රිදෙන ගතියක්, වේදනා ගතියක්, මොකක් හරි ගතියක් තියෙනවා. ඉතින් ඒ ගතිය අපිට දැනෙනවා. අතේ හරි, වැලිමිටේ හරි, මුහුණේ හරි, බෙල්ලේ හරි, පාදේ හරි, කොහේ හරි තැනක මේක දැනෙනවා. දැනෙනකොට ඒ දැනගන්න ගතිය තමයි වේදනාව නෙවෙයි හිත. වේදනාව නෙවෙයි හිත. ඒ රස්න ගතිය නෙවෙයි හිත. ඒ රස්න ගතිය දැනගන්න ස්වභාවය තමයි හිත. රස්න නෙවෙයි හිත. රස්න ගතිය දැනගත්ත ගතියයි හිත. ආන්නේ ඒ විදිහට තමයි අපි හිත තියෙනවා කියලා ක්‍රියාත්මක වුණා කියලා දැනගන්න. දැන් හොඳට හිතලා බලන්න. දැන් ආශ්වාස ප්‍රශ්වාස. ආශ්වාස නාසයට හිත යොදාගෙන ඉන්නකොට ආශ්වාස තේරෙනවා. ආශ්වාස දැනෙනවා. ආශ්වාස වැටෙනවා. ඒ වැටෙන්නේ ඇයි? හිතේ එතන තියෙන නිසා. වෙන අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාස දැනුනේ නැහැ. ඇයි? හිත එතන නැති නිසා. යම් කිසිද අන්න ඒ විදිහට හිත දැනගන්න. දැන් මේ මගේ ආශ්වාස දැනෙන්නේ ප්‍රශ්වාස දැනෙන්නේ මොකක් නිසාද? හිත එතෙන්ද හැරිලා එතනට යොමු වෙලා තියෙන නිසා. ආන්නේ දැනගන්න මට මේ ආශ්වාස ප්‍රශ්වාස තේරෙන්නේ හිත එතන තේරුම් ගනිමින් ඉන්න හින්දා. එහෙමයි ඒ ශක්තිය හොයාගන්න දැනගන්න. ඉතින් මේ විදිහට බලාගෙන යනකොට මම උදේ කරුණු කාරණා කීපයක් කිව්වා. මොකද්ද? කරුණු තුනක් කිව්වා. විපස්සනාවට දොරටු ඇරෙන තැන්. මොකද්ද? එකක් තමයි ස්පර්ශය, එකක් තමයි වේදනාව, අනිත් එක තමයි චිත්තය. හිත වශයෙන් සමහරුන්ට තේරෙනවා, සමහරුන්ට ස්පර්ශය වශයෙන් තේරෙනවා, සමහරුන්ට වේදනාව වශයෙන් තේරෙනවා. මේ විදිහට තමයි හිත තේරුම් ගන්න. සුළු වේලාවක් බලන්නකෝ මේ ටික වේලාවක් ඇස් දෙක පියාගන්න. හොඳට වාඩිලා ඇස් දෙක පියාගන්න බලන්න. ඇස් දෙක පියාගෙන නාසයට හිත යොදන්න බලන්න. හිත යොදනකොට බලන්න ආස්වාස ප්‍රස්වාස Tamanට දැනෙනවද කියලා. එතකොට ආස්වාස ප්‍රස්වාස දැනෙන්නේ මොකටද? දැනගන්න. ආස්වාසයට ප්‍රස්වාසයට හැරිලා එතන ගෑවිලා දැනගන්න ගතිය එතන තැවරීගෙන ඉන්නවා. ඒකින්ද ආස්වාසය ඉවර වෙන කාලෙම ඒක දන්නවා. දන්නවා කියලා කියන්නේ දැනගන්න ගතිය එතන ගෑවිලා, ඇලිලා, තැවරිලාම තියෙනවා. ඒ ආස්වාස ප්‍රස්වාස ගතිය තියෙන හින්දායි මේ කියන්නේ දැනන ගතිය තියෙන හින්දායි එහෙම දැනෙන්නේ. ওই විදිහටයි අපි හිත දැනගන්නේ. එතන ස්පර්ශයක් තියෙනවා. වේදනාවකුත් තියෙනවා. සමහරුන්ට එතනදී වේදනාව දැනෙනවා, සමහරුන්ට ස්පර්ශය දැනෙනවා, සමහරුන්ට හිත දැනෙනවා. දැන් මේක තේරුණාද? මනස කියන්නේ ආන්නයි. මනස මම හිතුවා ඔක කීප දෙනෙක් ඇහුවා මේ ඉතිස්සෙල්ලා. මනස මෙහෙමයි. මනස කියලා වචනයකුත් තියෙනවා, හිත කියලා වචනයකුත් තියෙනවා, විඥානය කියලා වචනයකුත් තියෙනවා. ඔය වචන ඔක්කොම ඒ වගේ තියෙන අර්ථය දන්නේ නැතුව ඔක්කොම දාගත්තන් පස්සේ වෙන්නේ මොකද්ද? හිත තේරෙන්නෙත් නැහැ, මනස තේරෙන්නෙත් නැහැ, විඥානය තේරෙන්නෙත් නැහැ. සරලව ඔය ටෙක්නිකල් වචන වලින් අහිං වෙලා සරලව ප්‍රායෝගිකව බැසයන් පස්සේ තියෙන්නේ මොකද්ද? අතෙන්ද ඉදුවන් පස්සේ තේරෙනවනේ. අන්න තමයි ඒ තමයි හිත. මේ සාමාන්‍යයෙන් අපි එතෙන්ද හිත එනකොට අර මූල ස්වභාවයක් තිබිච්ච හින්දානේ ඉන්නේ. අන්න එහෙම හිතාගන්න මනසේ කියලා. දැනගන්න ගතිය තමයි හිත විඥාන. ඒකේ තියෙන ප්‍රභේදයන්ට එහෙම කියන්නේ මනස විඥාන හිත කියලා. ඒව ඔය වචන තියෙනව නේද? වචන වල මේක මෙහෙම කියන මොකක්වත් තේරෙන්නේ නැහැ. ඒක නිසා සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව යන්න ඕනේ. මම සමහර වෙලාවට වචන අරගෙන සරලව කරලම කියලා දෙන්නේ ඇයි? දැන් බලන්න පංචස්කන්ධය කියේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ඕව පාඩ. ඒ වගේ කියන්නේ මොකද්ද? කොයි හරියටද කතා කරන්නේ? මොකද්ද ඒකේ සරලාර්ථය? එහෙම තේරෙන්නේ. වචන භාවිත හරිය වැඩි. චක්කුසෝත ගාන ජීව කාය මන.
දුක්ඛ චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ නේ මේගොල්ලෝ. චතුරාර්ය සත්‍ය කිසි කෙනෙක් දන්නේ නැහැ. දන්නේ නැහැ. මොකක්ද චතුරාර්ය? දුක්ඛ, සමුදය, නිරෝධ ඒ හතර දන්න. ඒ වචන හතර දන්නවා. ඒක ඊට පස්සේ දුක යනු කොහමද? කොතනද ගෑවිලා තියෙන්නේ? කොයි හරියෙන්ද දෙන දුකේ ඉන්නේ? ඊට පස්සේ තියෙනවා දුක්ඛ දුක්ඛ, සංඛාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, පරියාය දුක්ඛ, නිප්පරියාය දුක්ඛ, පටිච්චන දුක්ඛ, අපටිච්චන දුක්ඛ එහෙම තියෙනවනේ. මං කියලා දුන්නා නේද? අන්ටි කියලා දුන්නේ නැද්ද? මේ දැන් තේරෙනවද හිත තියෙන හිත දැනගන්න විදිය? ওই විදියට තමයි භාවනාවකදී හිත අපි තේරුම් ගන්න. ඊළඟට මෙන්න මේක විශේෂයෙන් මතක් කරගන්න. ඒ තමයි අපි කතා කරනවානේ. අපි කතා කරනවා ඔවුනෝන් එක්ක ගනුදෙනු කරනවා වචන ක්‍රියාත්මක වශයෙන් ගනුදෙනු කරනවා. ඉතින් මේ යනවා එනවා මේ විදිහට කටයුතු කිරීමේදී සමහර ගමන් සමහර කතා සමහර ක්‍රියා සමහර වැඩ ඒකාන්තයෙන්ම මියන් ඇලීමක් පිළිබඳව පිනිස ලෝභයක් පිනිස හේතු වෙනවා. සමහර ගමන් බිමන් කතාවල් ඇලීම පිනිස රාගයේ පිනිස ලෝභයේ පිනිස හේතු වෙනවා. එහෙම තියෙනවා. එහෙම නැද්ද? සමහර ඒවා තියෙනවා කතාවල් තියෙනවා සමහර නාට්‍ය ඒ වගේම ඔය තියෙන සමාජයේ වැඩ කටයුතු ඒ තියෙනවා රාගය පිළිබඳව ඇලීම පිළිබඳව තියෙන. දැන් අපි හිතමු මෙහෙම කෙනෙක් කියලා කියනවා මේ ඒක නෙවෙයි. ඒක ගැදරින් එකක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? ගැදරින් එකක්. ඒ ගැදරින් එකේ අපි යම් කියලා කියනවා. ඊට පස්සේ කියන නෑ අනිත් එක්කෙනා කියන නෑ මට යන්න බෑ මට වැඩ තියෙනවා. ඉතින් මෙයාට අරේ ඇදලා ගන්න බෑ. එයා කන්ට්‍රෝල්. ඊට පස්සේ කියන නෑ ඉතින් මොනවද වැඩ ඉතින් අනිත් දවසේ කරන්න පුළුවන් නේ. එහෙනම් අනිත් දවසේ කරන්න පුළුවන් නේ යම් මාත් යනවා කියලා කියනවා. එතකොට අනිත් අහගෙන ඉන්න එක්කිනා නෑ මට වෙන්න බෑ. එතකොට කොකු දෙකක් දැම්ම දෙකෙන්ම ඇහුනේ නෑ. ඊට පස්සේ කියනවා මේ එහෙම නෙමෙයි ඒක හොඳ මල් වෙඩිත් තියනවලු. පැය 3ක් විතර තියනවා කියලා කියනවා. අපි යන් කමන්නේ නෑ. ටිකක් ගෙදරින් එක පාළුයිනේ. තුන්වෙනි එකක් දැම්මා. ඉතින් ඒකට අහුනෙත් නෑ. බෑ කියනවා. ඊට පස්සේ කියනවා මේ නෑ ලංකාවෙන් ඒක අර සින්දු කියන එක්කෙනා එනවා එයා එනවා කියලා තියෙනවා. එයා සින්දුත් කියනවලු මේ යම් කියලා දැන් 4 වෙනි කොක්කත් දැම්මා. එතකොට ටිකක් හිතනවා එහෙම දණේනට ඕවට ගිහිල්ලා බෑ. දැන් වුණා ටිකක් කොක්කේ පටලෙවෙන්න වගේ යනවා. ඊට පස්සේ දැන් අර කියන එක්කෙනාට තේරෙනවා ඩිංගක් හැරිච්ච බව. ඉතින් මේ තවත් උත්සාහ කරනවා. මේකෙන් මෙන්නේ යම් මාළු පානුත් තියෙන වලු. කියපු ගමන්ම හරි. එතකොට අහුණානේ. අර ඒ කියන්නේ ඒ කතාවේ තියෙනව නේද මේ ඒ මොකද්ද ඒ කරේ? ඒ මොකද්ද ඒ යෝජනාව කරන එක්කන මොකද්ද කරේ? අරයාගේ හිත අවුස්සලා ලෝභයක් බන්ධනයක් ඇදීමක් ආලයක් ආසාවක් නිස්පාදනය කරා. ඒකෙන් තමයි අර ගැදරින් එකට අන්න එහෙම තියෙනවා. එහෙම නැද්ද? තියෙනවා. ඒකට කියනවා සරාගයේ පිනිස සංවත්තනීක ධර්මය කියලා. මොකද්ද? සරාග සංවත්තනීක ධර්ම. සරාග සංවත්තනීක කියලා කියන්නේ මොකද්ද? ඇලීමට රාගයට එතෙන්ද ගියාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ බබියාච්චිත් ඇවිල්ලා. ඒ ඔක්කොම ඇවිල්ලා ඉතින් ඉන්න කතා කරනවා. ඉතින් ඒ සින්දු කියනවා නටනවා. ඒ නටන්න ගියාන් පස්සෙත් එහෙම එකපාරම නටන්නේ නෑ මට බෑ. මට නටන්න බෑ කියලානේ කියන්නේ. එහෙම නේද කියන්නේ?
නටන්න අපි පොඩ්ඩක් ඩාන්ස් කරමු. එයා නෑ බෑ මට බෑ. කියලා ඉතින් මට බෑ කියලා කිව්වට එයා තනි කකුලෙන් මෙහෙම කර කර ඉන්නවා. එහෙම නෙවෙයි ඔය යන විදිය. මම දැකලා තියෙනවා මම සමහර අයගේ ඔය ක්‍රියාපටිපාටි. ඒ කියන්නේ ඒ තරම ලොකුවට නැතුවේ නැතත් ඒ අඩුතරමේ එක්කෝ මේකට හරි තට්ටු කර කර ඉන්නවා. ඒ මොකද්ද? සරාග සංවත්තනයක ක්‍රියා. සරාග සංවත්තනයක වචන. සරාග සංවත්තනයක දේවල්. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම සරාග සංවත්තනයක රාගය, ආසාව, ආලය, ලෝභය උත්පාදනය වෙන දේවල් තියෙනවා කියලා. හරිනේ? යම් කිසි තැනක ඒ අදහස ලෝභයක් ආපු ගමන් මොකද වෙන්නේ? සංයෝගය සංවත්තනික වෙනවා. ඒ කියන්නේ සංයෝග කියලා කියන්නේ මිනිස්සුත් එක්ක දැන් මෙතනින් යම් කිසි දෙයක් ඇලුණයි කියලා කියන්නේ ලෝභ වුණයි කියලා කියන්නේ නිකම්ම නෙවෙයි. ධර්ම. කියනවනේ සරාග සංවත්තනික දේ. දැන් මෙතන රාගයක් ඇතුණාන් පස්සේ නිකම්ම හොඳයි. මේක නිකන් ගැදරින් එකට ගිහිල්ලා ඉවර වෙනවා කියලා එහෙම වෙන්නේ නැහැනේ. දැන් මෙතන පහළ වෙන්නා වූ ලෝභය, මෙතන පහළ වෙන ධර්මය, මෙතන පහළ වෙන ඇලීම කොතනින්ද නවතින්නේ? මේකේ ඇලීම එතනින් ඩිලීට් වෙන්නේ නැහැ. අපි ගැදරින් එකකින් අපි මීටිමින් අපි මොකක්ද ඒකට කියන්නේ? රැස්වීම නෙවෙයි. මොකක්ද? සාදේ ඒ පාටියෙන් සාදේ ඉවර වෙන්නේ නිකම් නෙවෙයි. ඒ එනකොට එතන ගිහිල්ලා කතා කරපු දේවල්, එතන ගිහිල්ලා කතා කරපු කරපු දේවල් වල ඔක්කොම පොට්ටනේ. ඒකේ තියෙනවා ඉරිසියාව, ක්‍රෝධය, මාන්නය, අරේ මේ කියලා මේකේ අකුසල ටික ඔක්කොම දැන් මේක බැඳගෙන ආවේ. ඕක තමයි කරතියාගෙන ඉන්නේ කට්ටිය. ගිහිල්ලා. ඔහෙට මෙයා එකතු කරගත්තේ කොහෙන්ද? සාදීක දිතුරින් උන්නාල් බෑග්. එහෙම නේද? ඉතින් දැන් ඕකත් අරගෙන ඊට පස්සේ මේ බෑග් එකේ තියෙන කොහෙද සම්බන්ධ? ඊළඟ ආත්මේ, ඊට පස්සේ ආත්මේ. ඉතින් සංයෝගයේ පිණිස. ඊට පස්සේ ඒකෙදි කියපු කතාවල හැටියට තමයි ඊළඟ කොහේ හරි තැනක උපදිනවනම් ඒ ඉපදිච්ච තැන ඇහැ සයිඩ් වෙලා තියෙනවා. නහය මුක්කම් වෙලා තියෙනවා. දත් ඇද වෙලා තිබෙනවා. නලර ඒ පැත්තට ගිහිල්ලා අපාට වෙලා. ඉතින් ওই වගේ වෙනත් තැනක උපදිනකොට මේ සාදයේදී පවත්තපු පැවැත්වීම කරපු කතාවල් සියල්ලක්ම ඇඟේ, කටේ, කනේ, කරේ හැමතැනම වැදිලා තියෙනවා. තේරෙනවනේ? ඒ කියන්නේ අපි දැන් බලන්න අපි ඉරිසියා කරොත් මොකද්ද වෙන්නේ? මාත් ඉරිසියා කරොත්? ඉරිසියා කරොත් කළු පාට වෙනවා. අපාට වෙනවා. අපි යම් කිසි දෙයකින් ගිහිල්ලා ඊළඟ ආත්මේදී අපාට වුණා කියලා කියන්නේ කොතෙන්ද මේක කෙනෙක් උනේ? අතෙන්. සමහරලාට එක එක්කිනාට රවන්න. කතා කරොත් ඒ එක්කිනා කෙනින් ඉන්නවා මේ පැත්තම මේ පැත්ත බලන්න. රවන්නවා. කතා කරන්නේ නැතු වෙනවා. මාන්නේ මග ඇරලා යනවා. මේ නොසලකා හරිනවා, නිග්ලෙක්ට් කරනවා. එයා ඉන්නවනම් මේ පැත්තට යන්නේ නැතුව ඉන්නවා. ඒ ඔක්කොම තියෙනව නේද? ඒක කරනවා නේද? එතකොට ඒකේ මොකද්ද? මෙතන ඇතිවෙන්නා වූ බෑග් එකේ දේවල් ඊළඟ තැනට බද්ධ වෙනවා කියලා කියන්නේ මොකද්ද? සංයෝග සංවත්තනයක ධර්ම. ඊළඟ ආත්මයට බැඳෙනවා. අනිත් එක තමයි පැසීම පිළිබඳව, දැවීම පිළිබඳව. දැන් මෙතනින් ගත්ත දේවල් ඉස්සරහට ගිහිල්ලා පැහැහිලා දැවිලා ඊට පස්සේ බන්ධනය වෙලා යනවා. ඒකට කියනවා අපි මෙතනින් නිකන් මේ බෑග් එක ඉවර කරන්නේ නැහැනේ. ඊට පස්සේ ඇතුළත යම්කිසි කිලිස් ටිකක් ඇතුළට ගත්තොත් එහෙම ඇතුළේ පල් වෙනවා, කුණු වෙනවානේ. ඒ වගේ. ඒකට කියනවා ආශේ සංවත්තනික ධර්ම. පල් වීම, කුණු වීම, කෙලස් වීම පිළිබඳ. අනිත් එක තමයි තව එකක් තිබෙනවා අපිට මේ ඇති වෙනවා මහා ලෝභයක් ඇති වෙනවා. මහීච්ඡතාවේ පිළිබඳව ඇති වෙනවා එකක්. ඒක මම දැකලා තියෙනවා මෙහෙම. ඒක මෙහෙමයි. අපිට පොඩි දෙයක් ආවොත් තව ටිකක් වැඩියෙන් ඕන වෙන්නේ. ඊට පස්සේ මට තියෙන
කියන්නේ යම් කිසි දෙයක් දැක්කොත් එහෙම තව ටිකක් මට ඒක ලොකුවට කරන්න ඕනේ. සද්ධාව මූලික නෙවෙයි. සමහර වෙලාවට මාන්න මූලිකයි. ලෝභ මූලිකයි. ඒකට කියනවා තව ඕනේ. ඉතින් ඒක නිසා තියෙනවා මේ කැමැත්ත මහා කැමැත්ත කියනවා මහිච්ඡතාවය කියලා. මේකත් ඕනේ. මේ මම සමහර වෙලාවට එක එක්කෙනාට එක එක දේවල් දෙනවා. ඔය සේනාසනවල එහෙම ඇහුවන් පස්සේ මේක ඕනද කියලා පස්සේ හොඳයි කියලා ගන්නවා. ඊට පස්සේ ඒක අරගත්ත පාවිච්චි කරනවා. එහෙනම් කොහොමද මේක? ඔකත් තියෙනවා නම් හොඳයි. දැන් අරක තියෙනවා. පාවිච්චි කරන්න තියෙනවා. ඒකත් කමන්නේ. ඊට පස්සේ තවත් එකක් අරගෙන ඇවිල්ලා මේ මෙතනත් තව එකක් තියෙනවා. එහෙනම් කමක් නැහැ. ඕකත් ඉතින් කමක් නැහැ කියලා ගන්න. එතකොට මොකද්ද වෙන්නේ? කැමැත්ත කියන එක අර ලෝභය කියන එක වැඩි වැඩියෙන් ඇති වෙනවා. ඒකට කියනවා මහා ඉච්ඡතාවය. මහා ලෝභකම කියලා. සමහර දේවල් තියෙනවා මහා ලෝභකම, මහිච්ඡතා සංවත්තනික ධර්ම. සමහර ඒවා තියෙනවා මෙහෙමයි. එහෙම මොනවා කරා ගියත් නැතත් දැක්කත් මේ හරි අසන්තෝෂයක් ඇති වෙනවා. අසන්තෝෂයක්. සන්තුෂ්ඨිතාවය කියන එක. සන්තුෂ්ඨිතාවය කියලා කියන්නේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒ ලද දෙයින් සතුට වෙනවට කියන සන්තුෂ්ඨිතාවය. සමහර ඒවා තියෙන සන්තුෂ්ඨිතාවේ නැහැ. අසන්තුෂ්ඨිතාවය. දැන් මේ ඔය ගමන් බිමන් එහෙම ගිහිල්ලා ආවන් පස්සේ ගමන් බිමන් ඔය දඹදිව පැරිසිය ඊට පස්සේ වෙනත් ඔය රටවල් වල ගිහිල්ලා එහෙම ආවන් පස්සේ ඔය ගෙදර ඉන්න අයත් එක්ක මේ කතා කරනකොට මම දැකලා තියෙනවා මේ ඒවට යන්න බැරි වෙච්ච අය ඉන්නවනේ. ටිකක් ගිහිල්ලත් නැහැ තමන්ට ඒ තරම් උදව්වක් උපකාරයක් කරලත් නැහැ. යනකොට ස්තුතියි හොඳයි කියලා කිව්වේ නැති අය ඉන්නවනේ. ඒ වගේ අය ගාව සමහර අය මම දැකලා තියෙනවා ටිකක් අර ගිය ගමන් බිමන් ගැන එහෙම ටිකක් හොඳට වාක්‍ය දිග්ගසලා කියනවා. එක වාක්‍යයෙන් මම දඹදිව ගියා සන්තෝෂෙන් වැඳගත්තා කියලා කියනවට වඩා ඕකේ වාක්‍ය එක වාක්‍යයකට සාමාන්‍ය වාක්‍ය 30-40ක් ඇඳලා ඉතින් අර ඔක්කොම කියනවා. හැඩට කියනවා. එතකොට එහෙම කිව්වන් පස්සේ මේ ඒ කියන්නේ මොකටද? අරයට ටිකක් මේ අසන්තෝෂයක්, කමනාපයක්, නුරුස්නා ගතියක්. ඉතින් එහෙම ඇති කරාට පස්සේ ඉතින් මටත් ඉතින් සතුටුකුත් හම්බ වෙනවා. එහෙම වැඩ තියෙනවා. නේද ජගත් මහත්තයා? ජගත් මහත්තයා පොලි කලකිරලා උඩ. ඈ? පවුනාට කරනවද? නෑ ඒ කෙනෙක් කෙනාට කැමති අනිත් එක්කෙනා එහෙම ටිකක් අර ටිකක් තැලෙනවා නම් එහෙම කැමති. දැන් ඔය ලොකු කමට්ටයි මාන්නෙත් තියෙනවා. මාන්නේ අනිත් එක්කෙනාට ඇහෙන්න නිකන් ලොකුවට එහෙම කියාගෙන යනවා. හොඳට දැකලා තියෙනවා. අපිටත් එහෙම කියලා තියෙනවා. ඒ කියන්නේ අර එයාට අසන්තෝෂයක්, කමනාපයක් එහෙම හදන්නයි කරන්නේ. ඕක ඔහොම කරන ඔය සමහරලාට ඔය ළමයි ලපටි රස්සාවල් හොයාගත්තම විභාග පාස් වුණාම විවාහ වුණාම ඒගොල්ලන්ගේ වෙඩින් සර්වමේවා ඔය හෝටල් ගත්තම ඒගොල්ලෝ ගියේ ගමන් බිම ඒ වගේ අවස්ථාවලදීත් ඔය දෙමව්පියෝ එහෙම අනිත් අයත් එක්ක තමන්ගේ අකමැති අය එහෙම ඉන්නකොට එහෙම හොඳ ලස්සන වාක්‍ය සිංහලෙමුයි ඉංග්‍රීසියෙමුයි දාලා කියනවා. අපි දැකලා තියෙනවා. අසන්තෝෂ මේ හොඳට මේ බලන්න අසන්තුෂ්ඨිතාවය, අසන්තෝෂය, අමනාපයට හේතු වෙන මේවා ධර්ම මේ වගේ අසන්තෝෂයට, අමනාපයට තමන්ගේ දෙයක් ලැබුණාන් පස්සේ ඒකේ පිළිබඳව
සතුටක් නැති බවට හේතු වෙන ධර්ම තියෙනවා. ඒකට කියනවා මොකද්ද? අසන්තුෂ්ඨතාවය. අසන්තුෂ්ඨතාවය විශේෂයෙන් කියලා කියන්නේ ලැබිච්ච දේවල් පිළිබඳව මට සතුටක් නැහැ කියන එක. සංවත්තනික කියන්නේ හේතු වෙනවා කියන්නේ. හේතු වෙනවා. ඔව් සංවත්තනික කියලා කියන්නේ ඒකට බලපාන. කන්ඩියුසිව් කියන එකනේ. කන්ඩිෂන්. තව එකක් තියෙනවා මේ සංගණීක සංවත්තනික කියලා. සංගණීක කියලා කියන්නේ අපි මේ එකතු වෙන්නේ. දැන් මට පාළුයි. ඉතින් මම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ විවේකයේ අගය කරපේවනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මොකක්ද අගය කරන්නේ? කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. ඒවා අගය කරනවා. ඉතින් මේ කාය, චිත්ත, උපදි කියන විවේකයන් බුදුරජාණන් වහන්සේ එහෙමයි දේශනා කරන්නේ. සමහර මිනිස්සුන්ට එහෙම බෑ. දැන් මේ මම එක දවසක් කොහේ හරි මම ගියා කැලිෆෝනියාවේ ඉඳලා මේ සෑන් ෆ්‍රැන්සිස්කෝ ඉඳලා මම යනවා මට යන්න වුණා මේ උරිකා කියලා පැත්තක් තිබුණා සෑන් ෆ්‍රැන්සිස්කෝ ඉඳලා යන්න ඕන සෑහෙන ඈතක යන්න ඕනේ මේ වොෂින්ටන් DC නෙවෙයි වොෂින්ටන් ස්ටේට් එකක් තියෙන්නේ ඒ පැත්තට යන්න ඕන. ඉතින් මට මේ එහෙ ආරණ්‍යයක් තියෙන අබීගිරි කියලා. මම එක පවුලකට කිව්වා එහෙන්න ශ්‍රී ලාංකික පවුලකට කිව්වා මේ මාව ගිහිල්ලා අර ආරණ්‍ය බස්සන්න කියලා. ඒගොල්ලෝ පොරොන්දු වුණා. ඉතින් සෑන් ෆ්‍රැන්සිස්කෝ දිගේ ලස්සනයි. ඉතින් නුවරඑළිය වගේ. ඉතින් මේ ඔන්න ඒක පාස් කරගෙන ගියා. පාස් කරගෙන ගියාට පස්සේ ඔන්න ෆාම් ලෑන්ඩ් එකක් ආවා. ඉතින් ඇමරිකාව හරි මහ මේ පර්වත රටක්නේ. ඉතින් ඕන දැන් ෆාම් ටික උන ගියා. ඊට පස්සේ උන දුරීම තමයි තියෙන්නේ ගියක් හම්බ වෙනවා. ඉතින් ආයෙ ගියන් පස්සේ කැලෑ තියෙනවා. ඊට පස්සේ තව ටිකක් ගියන් පස්සේ තව කොහේ හරි ඈතක ගියක් තියෙනවා. ඕන දැන් වනාන්තර ප්‍රදේශයේම උඩට යනවා ගිහිල්ලා ඔන්න පොඩි සිටි එකක් හම්බ වෙනවා. ඉතින් එතන ඒක සාමාන්‍යයෙන් මේ සිටි එක විනාඩි 5න් 10න් ඉවර වෙනවා. ආයෙ යනවා උන් ගිහිල්ලා ඉතින් මේ කොහොම හරි අරහෙට ගියා. ගියාන් පස්සේ කියපු කට්ටිය කිව්ව මේ පැත්ත හරි පාළුවේනේ. හරිම පාළුවේ. කොහොමද මන් දන්නේ මේ මිනිස්සු ඉන්නේ කියලා ඒක තමයි කිව්වේ. ඇයි? ආන්න බලන්න. සග්ග සංගනිකාය කියලා ඒගොල්ලන්ට හැම වෙලේම ටවුම සිටි එක මිනිස්සු පේන්න ඉන්න ඕනේ. බස් ස්ටෑන්ඩ් පිරලා තියෙන්න ඕනේ. බස් පිරලා තියෙන්න ඕනේ. කෝච්චි පිරලා තියෙන්න ඕනේ. වාහන පිරලා තියෙන්න ඕනේ. ඒ මොකද්ද? මේ මිනිස්සු එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ හැම වෙලේම මේ කියන්නේ මිනිස්සුත් එක්ක සංගණීක කියලා කියන්නේ එක්කාසු වීම. ඕක තියෙන්න ඕනේ. ගැටීම් නිකන් මිනිස්සුත් එක්ක දැකින්න තියෙන. දැන් ඔය ලංකාවේ බිසී ගතිය තියෙන්න ඕනේ. මිනිස්සු ඇහැට පිරලා තියෙන්න ඕනේ මිනිස් රූප. වාහන රූප. කනට නිකන් මිනිස්සු කතා කරන ඒවා ඇහෙන්න තියෙන්න ඕනේ. ඕකට කියන සංගණිකය කියලා. ඉතින් ඔය ලංකාවේ ඉඳලා සමහර අයට මෙහෙට ආවන් පස්සේ නවසීලන්තයට ආවන් පස්සේ ඕක්ලන්ඩ්, වෙලින්ටන් ඔය පැත්තේ නම් හරි කමන්නේ. නැත්තම් ඔය නේපියා පැත්තට ගියන් පස්සේ පාළු. ඒ මොහොන මානසිකත්වය නිසාද? සංගණික සංගරි. ඔය වගේ ධර්ම තියෙනවා. සමහර ඒවා තියෙනවා කෝසජ්ජ සංවත්තනිකයි. කෝසජ්ජ සංවත්තනික ධර්ම කියලා කියන්නේ කම්මැලිකමට හැම වෙලෙම මොකක් හරි කම්මැලිකමට හේතු වෙන ධර්ම. දැන් මොකක් හරි කරන්න ගියන් පස්සේ එළියට ගිහිල්ලා බලලා වැස්සක් නම් එනවා ආයෙන පස්සෙක. අන්න. ඊපස්සේ මොකක් හරි කරන්න ගියොත් එක්ක වැස්ස එහෙම නැත්නම් හුළඟ අවුව වැඩි කියලා පිච්චෙනවා අර මොකද්ද UV එකට අහු වුණොත් එහෙම මහ විනාශයක් වෙනවා කියලා ඒක ඔක්කොම නවත්තන. ඒ කියන්නේ කෝසජ්ජය කියලා කියන්නේ මොකද්ද? කාම්මැලිකම. වැඩ නවත්තන්න. කුසීතකමට හේතු වෙන ධර්ම ටික. ඒ වගේ ඒවත් තියෙනවා. අනිත් එක තමයි දුබරතා සංවත්තනික. ඒකේ කියන්නේ දුබරතාවය කියලා කියන්නේ මේ සමහර අයගේ තියෙනවා මේ
අල්පීච්ඡ ගතිය නන්නේ. අල්පීච්ඡ නෙමෙයි. ඒකට කියන්නේ පොඩි දෙයකින් එහෙම මේ මේන්ටේන් වෙන්න බෑ. දැන් අපි හිතුවොත් එහෙම ඊයේ තිබුණා පරිප්පුයි, අලයි, කරිවිලයි, මුගුණු ඇන්නයි, පොල් සම්බලුයි, කට්ට සම්බලුයි, බතු. ඊයේ. එතකොට අද තියෙන්නේ රොටි, ලුණු මිරිස්සු විතරයි. අර ඊයේට කම්පෙයා කරලා බලනවා. පහසුවෙන් කමන්නේ. ඔය තියෙන එකක් කාලා බීලා වළඳලා ඉන්නවා. කියලා බැනීච්ච වෙන ගතියක් එහෙම නැහැ. දුබරතාවය කියන්නේ හරි අමාරුයි යාව මේ පහසුවෙන් මේ පවත්තන්නම. සමහරු එහෙමනේ. සුබර කියන්නේ සුබර කියන්නේ ඔව්. දුබරතාවය කියලා සංවත්තනය කියලා කියන්නේ අර ඒකට හේතු වෙන දා. සුබරතාවය කියලා කියන්නේ හරි මේ easy managing easy life එක. මේ හොඳට තියෙන කොටත් ඒ විදිහයි නරක කොටත් එහෙමයි ටිකක් තිබුණත් එහෙමයි. මෙන්න මේ විදිහට තියෙනවනේ ධර්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම හේතු වෙන ඒවා තියෙනවා නම් ඒවත් ධර්ම නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒකට කියනවා ඒක ඒකාන්තේන ධාරේයාසි නේසෝ ධම්මෝ නේසෝ විනයෝ නේතං සත්තු සාසන. මෙන්න මේවාට පැත්තට යන ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා නෙවෙයි කියලා බාර ගන්න කියනවා. ඒ කියන්නේ සරාගයේ පිණිස හේතු වෙනවා නම් යම්කිසි දෙයක් සංයෝගයේ පිණිස හේතු වෙනවා නම් බැඳීම පිණිස කෙලෙස් වලින් තැවීම පිණිස මහා ලෝභයක් පිණිස අසන්තෝෂයේ පිණිස එකතු වීම පිණිස ඊළඟට කුසීතයේ පිණිස පවත්වා ගන්නට අමාරුකම පිණිස හේතු වෙන මොන හරි කාරණා තියෙනවා නම් ඒවා තථාගතයන් වහන්සේගේ ධර්ම හැම නෙවෙයි. ආචේ කියලා කියන්නේ ආචේගාමී කියලා කියන්නේ කෙලෙස් එක සංසාරේ යනවා. පැසීම පිණිස යනවා. දැන් ඒකට මේ ටික තේරෙනවනේ මේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙවෙයි. යම් කෙනෙක්ගේ කතාවක් ක්‍රියාවක් රාගයේ පිණිස හේතු වෙන්නේ නැත්නම් අන්න එතන ධර්මය. එක්කෙනෙක් කියනවා මෙහෙම. හෙට ලබන සෙනසුරාදා මෙහෙම ගැදරින් එකක් තියෙනවා මීටින් එකක් තියෙනවා අහවල් තැන. එහෙන් යමු. තව එක්කෙනෙක් කියනවා අපේ එකතු වීමක් තියෙනවා මේ සේනාසනේ ආරාමේ. එතකොට දැන් මීටින් දෙකක් ස්ථාන දෙකක්. එකක් තමයි අරහේ ගැදරින් එකට මෙහි එකක් මෙහි. එතකොට මේ දෙකෙන් සරාග සංවත්තනයක මොකද්ද විතරාග සංවත්තනයක මොකද්ද? ආරාමයට පන්සලට සේනාසනෙට යන්නේ කියලා විතරාගී ධර්ම. ඒකට හේතු වෙන අඩු ධර්මෙ ගිහිල්ලා ස්වාමීන් වහන්සේ නම දැකලා වැඳලා ඊට පස්සේ විහාරයට ගිහිල්ලා ඔය පූජා කරන මලකට හරි අත ගහලා එන්න පුළුවන් නේද? එතනදී තියෙනව නේද ලෝභය නැති කරන තැනට හේතු වෙනවනේ. ඒකට කියනවා විරාගී සංවත්තනයක ධර්ම. මේකට කියන්නේ සරාග අර මේ ගැදරින් එකට යන්නේ සරාග සංවත්තනයකයි. මේ ආරාමයට යන්නේ විරාග සංවත්තනයක. ඊළඟට සංයෝගය මෙහෙට ආවන් පස්සේ අර අනවශ්‍ය සම්බන්ධතාවලින් අයින් වෙනවා විසංයෝගයි. මිනිසුත් එක්ක එකතු වෙන්න ගියාන් පස්සේ සංයෝගය. ඔන්න ඔය විදිහට තමයි අනිත් පැත්ත කියන ඒවා. ඒ කියන්නේ විරාගය, විසංයෝගය, අපචේ, අපිච්චතාවය, සන්තුට්ඨිතාවය, පවිවේකතාවය, විරියාරම්භය, සුභරතාවය. මේවා කියන්නේ මේ දේවල් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම හැටියට දේශනා කරේ. ඒක නිසා යම් කිසි දෙයක් කිරීමේදී මේ ධර්ම තියෙනවා නම් ආන්න එතන තථාගතයන් වහන්සේගේ ධර්මයේ තියෙනවා කියලා තේරුම් ගන්න. මේක ගෝතමීට කිව්වේ. මහාපචාවිති ගෝතමීට දේශනා. බණක් කියන්නේ කියලා කිව්වා බුදුරජාණන් වහන්සේ. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මට හිතා එන්න බණ ටිකක් කියන්න කිව්වන් පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙනම් මෙන්න මේකෙන් තමයි ධර්මයේ තේරුම් ගන්න කියලා ඔය දේශනා කළේ. හරි නේද? ඊළඟට තියෙනවා මොකද්ද විවේක තුනක් කිව්වනේ. මේක විශේෂයෙන්ම මේ කියන්නේ භාවනාවට ප්‍රයෝජනවත් වෙන නිසා කාය විවේකේ, චිත්ත විවේකේ, උපදි විවේකේ. කාය විවේකේ කියලා කියන්නේ මේ අපේ
අපි පිරිසත් එක්ක ගැවසෙනකොට අපේ ඇස්, කන්, නාස මේ ශරීරේ ඔක්කොම බිසි වෙනවා. එහෙම එකක් තියෙනවා. දැන් මේ පිරිසක් එක්ක ඉන්නකොට මෙයා ගැන බලන්න ඕන, මගේ ඇස් දෙක මෙයා ගැන බලන්න ඕන, හැම එක්කිනාගෙම පොඩ බලන්න එපා. දැන් හොතට බලන්න මේක හිතන්න බලන්න. දැන් ඔන්න කොහේ හරි ගෙදරක මගුලකට තුලාවකට එන්න කියලා. හෝටලේ හරි මොහොක හරි එන්න කියලා. ඒ ගෙදර ඉන්න අය තමයි එන්න කියන්නේ. husband and wife. කියමුකෝ. එහෙම ගියාම දැන් මේ ඇස් දෙකෙන් ඒ දෙන්න විතරද බලන්න ඕනේ. අපිට ආරාධනා කරේ ඒ දෙන්නනේ. ඒ නිසා මම දැන් ගිහිල්ලා බලන්නේ කතා කරන්නේ ඒ දෙන්නාට විතරයි. ඕක කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? මගේ ඇස් දෙක ඒ දෙන්නා දිහා බලන්නත් ඕනේ. ඒ ගෙදර දරුවෝ මුණුබුරෝ ගැන බලන්නත් ඕනේ. එතෙන්ට ඇවිල්ලා ඉන්න අනිත් අය ගැන බලන්නත් ඕනේ. යාළු හිත මිත්‍රාදීන් ගැන බලන්නත් ඕනේ. ඊට පස්සේ අනිත් එක තමයි බල්ලු බලල්ලු ගැන බලන්නත් ඕනේ නේද? එතෙන්ට බල්ලෙක් ආවද ඒ බලන්නත් ඕනේ. වාහනයක් තියෙනවා ඒ බලන්නත් ඕනේ. ඔය විදිහට දැන් මගේ ඇස් දෙකට විවේකයක් තියෙනවා. කාය විවේකී තියෙනවා. නෑ? ඔව් කටටත් එහෙම තමයි. කතා කරන්න ඒ දෙන්න එක්ක විතර කතා කරන්න ඕනේ. තව අනිත් අය මාතෘකා ගේනේවට ඒව පොඩ හරි කතා කරන්න එපා. කටට විවේකීකුත් නැහැ. ඇස් දෙකට විවේකීකුත් නැහැ. කන් දෙකට. ඉතින් අරයට ඇහුම්කන් දෙන්නත් ඕනේ, මෙහාට ඇහුම්කන් දෙන්නත් ඕනේ. කනටත් විවේකයක් නැහැ. එතකොට කයට විවේකයක් තියෙනවා. දැන් Taman ඔය පිරිසෙන් අයින් වෙලා හුදකලාව ඉන්නකොට කන් දෙක කනක් ඇහිලා ඉන්නව නේද? සරලව කියනවනම් කනක් ඇහිලා ඉන්නව නේද? ඇස් දෙක නිකන් රෙස්ට් එකේ ඉන්නවනේ නේද? ඇස් දෙක නිස්කලංකව තියාගෙන පාඩුවේ ඉන්නවනේ. කට පියාගෙන ඉන්නවනේ නේද? එතකොට විවේකයක් නැද්ද? ආන්න ඒක නිසා කියනවා කාය විවේකී කියලා. දැන් තේරෙනවද? ඊළඟට හුදකලාව ඉඳීම තමයි පිරිසෙන් ඈත් වෙලා ඉඳීම තමයි කාය විවේකී කියලා කියන්නේ. අවශ්‍ය වෙලාවට විතරක් ගියා, අවශ්‍ය වෙලාවට ගිහිල්ලා කරන්න තියෙන වැඩක් තියෙනවා නම් හිත ආරක්ෂා කරගෙන කරා අයින්. ඒක කාය විවේකී. ඔය කාය විවේකීට පුරුදු වුණාම හරි සැපයි. පාඩුවේ ඉන්න තැනක පාඩුවේ තමන්ගේ දෙයක් කරගෙන කියාගෙන වණක් භාවනා කරන පොතක් බලා ඉන්න පුළුවන්. ඊළඟට චිත්ත විවේකය. චිත්ත විවේකය කියලා කියන්නේ ඒ සිත. දැන් අපි කාය විවේකී හිටියත් සමහරුන්ගේ හිත වැඩ. ඇස් දෙකට වැඩ නැහැ. කන් දෙකට වැඩ නැහැ. කටත් පියාගෙන ඉන්නවා. යන්නේ ඉන්නෙත් නැහැ. ඒ වුණාට හිත බිසි. එතකොට චිත්ත විවේකී නැහැ. කාය විවේකී තියෙනවා. එහෙනම් චිත්ත විවේකී හදාගන්න මොකද කරන්න ඕනන්නේ? භාවනාවක් කරලා චිත්ත සමාධිය හදාගෙන චිත්ත ඒකාග්‍රතාවය හදාගෙන ආන්න ඒ විදිහට ගැවසෙන එකට කියනවා මොකද්ද? චිත්ත විවේකී කියලා. චිත්ත සමාධිය ළඟට නීවරණ ධර්මයන්ගෙන් හිත අයින් කර ගන්නවට කියනවා මොකද්ද? චිත්ත විවේකී. නීවරණ ධර්මයන්ගෙන් තිබෙන්නේ නීවරණ ධර්මය යටපත් කරනවා කියලා කියන්නේ විස්කම්බන වශයෙන් යටපත් කරනවා කියන. තද කර ගන්නවා. ක්‍රියාත්මක වීම නවත්තා දාන. ඒක තමයි විස්කම්බනේ. හැබැයි උපදි විවේකී කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම කෙලෙස් නැති කළා දානවා. රහත් වුණාට පස්සේ සම්පූර්ණ කෙලෙස් නැති කළා දැම්මන් පස්සේ කෙලෙස් කියලා උපදි කියලා කියන්නේ කෙලෙස්නේ. කෙලෙස් වලින් හිත සම්පූර්ණ විවේකයි. ආර්ය භාවයටපත් වුණාන් පස්සේ විවේකයි. ආන්න එකට කියනවා උපදි විවේකී කියලා. මේක තේරුණාද? මේක විශේෂයෙන් මම කිව්වේ ප්‍රශ්නයට අහපෙකත් හොඳයි, භාවනාවට විශේෂයෙන් වැදගත් වෙනවා. හොඳයි. ඊළඟට තව එක කාරණයක් කියලා දෙනවා අද. ඇත්තටම විශේෂයෙන්ම මානසිකාර්ය කරදරයක් නැතුව කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ විවේකව නිස්කලංකව ඉන්න කොටයි. උදකලාව නිස්කලංකව කාය විවේකයෙන් ඉන්නකොට තමයි ওই චිත්ත විවේකී හදා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාය විවේක ස්ථාන 3ක් දේශනා කරනවා. අරඤ්‍යගතෝවා කියලා කියන්නේ කාය විවේක ස්ථානයක්. රුක්කමූලගතෝවා කියලා කියන්නේ කාය විවේක ස්ථානයක්. ශුඤ්ඤාගාරගතෝවා කියලා කියන්නේ කාය විවේක ස්ථානයක්. ඉතින් මේ කාය විවේක ස්ථාන 3ට ඊළ ඊට පස්සේ චිත්ත විවේකී හදා ගන්නවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ සෝවාන් තත්ත්වයට එන උපදී නැති කරන
සෝවාන් තත්ත්වයේදී ටිකක් නැති කරනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාස නැති කරනවා. ඒවා කෙලස්. කෙලස් නැති කරන තත්ත්වයට එනවා කියන්නේ සෝවාන් වලින් එහාට යන ආයෙ කියනවා සෝවාන් අනාගතේ මාර්ග වලට යෑමද? ඔව් ඒ කියන්නේ උපදි විවේකයේ ඇති වෙන්නේ ආර්ය භාවයටපත් වුණාන් පස්සේ. උපදි විවේකයේ සම්පූර්ණ වෙන්නේ රහත් වුණාට පස්සේ. ඊට මෙහා පැත්තේ ටික ටික කෙලස් අඩු වෙනවා. සෝවාන් වෙනකොට තරමක අඩු වෙනවා. අනාගාමී වෙනකොට තවත් ටිකක් අඩු වෙනවා. රහත් වෙනකොට තවත්. බුදුරජාණන් වහන්සේ නිවන් හොයාගන්නට මාර්ගයේ වඩනකොට උන්වහන්සේට කල්පනා වුණා කියනවා හේතුඵල ධර්මයන්ගෙන් හේතුවකින් හටගන්න දේවල් තමයි මේ ලෝකේ තියෙන්නේ. එදින් ඉස්සලා නිවන් දැකලා නැහෙනි. දැන් බුදුරජාණන් වහන්සේ ඔය නිර්වාණ මාර්ගයේ හොයනකොට නිවන් තියනවා කියලා කවුරුවත් කිව්වේ නැහෙනි. දැන් උන්වහන්සේම විමුක්තිය හොයාගෙන ගිහිල්ලා අර මේ ආචාර්යවරු දෙන්නෙක් ගාවට ගිහිල්ලා බැලුවා උත්සාහ කරලා හරි ගියේ නැහෙනි. ඊට පස්සේ උන්වහන්සේට නිවන හොයාගන්න ඉතින් නිවන් දැකලා නෙවෙයිනේ හොයන්නේ. කවුරුත් කියලාත් නැහැ. ඉතින් මෙහෙම හොයාගෙන යනකොට උන්වහන්සේට තේරෙනවලු මේ කොහොමද ඇත්තට නිවන් තියෙනවයි කියලා දැනගත්තේ උන්වහන්සේ. නෑ. ශුන්‍යතාවේ පස්සෙන්ට තමයි විදර්ශනා වඩන්න කලින් විදර්ශනා වඩන්නටත් ඉතින් උන්වහන්සේට යම්කිසි දෙයක් ඉස්සෙල්ලා පේන්න එපායි. මොකක් හරි මේ පැත්තේ මෙහෙම කරොත් එහෙම. උන්වහන්සේ භාවනා කරනකොට හේතුඵල ධර්මයන් පිළිබඳව හිතනකොට මේ හේතුයි මේක ඉතින් ඔය විදිහට බල මානසිකාර්ය පවත්වාගෙන යනකොට උන්වහන්සේට මෙහෙලා තියෙනවා මේ හැමදේම හේතුවෙන් හටගන්න දේවල්. මේ ඔක්කොම හේතුවකින් හටගන්න දේවල්. හේතුවකින් හටගන්නා වූ යම්කිසි දෙයක් තියෙනවා නම් හේතුවෙන් හට නොගන්නා වූ දේකුත් තියෙනවායි කියලා තේරෙලා දෙනවා. හේතුවෙන් හටගන්න දෙයක් තියෙනවා නම් හේතුවකින් හටගන්නේ නැති හේතුවකින් නිර්මාණය වෙන්නේ නැති දේකුත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ කියලා උන්වහන්සේ මේ පැත්ත බලන තමයි අනිත් පැත්ත බලන්නේ. හරිනේ. දැන් ඔක තියෙන උදාන පාඩේ. මේ සංකත ධර්ම තියෙන්නේ. හේතුවෙන් හටගන්න දේවල් ඇවිල්ලා සංකත ධර්ම. සංකත ගතියක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සංකතේ තියෙනවා නම් අසංකතයක් තියෙන්න ඕනෑමයි. ඒ විදිහට තමයි උන්වහන්සේ වටහාගන්නේ. එහෙම ගිහිල්ලා තමයි නිවන අවබෝධ කරගන්නේ. ඊට පස්සේ තමයි ඔක්කොම ටික මෙනෙහි කරේ සංකත ධර්ම හේතුවෙන් හටගන්න ධර්ම. අවසානයේදී උන්වහන්සේට සංකත ධර්ම මෙනෙහි කරගෙන යනකොට ඒකේ කෙලවරට යනකොට අසංකතේ ආවුණා. සංතාප කියලා කියන්නේ දැවෙන ගතිය. තාප. දුකේ තියෙනවා ඇත්තටම සංතාප දුකේ තියෙන එකක් නේ. සංතාප ලක්ෂණය කියලා කියන්නේ දුකේ තියෙන ගතිය. ඉතින් සංතාපය කියලා කියන්නේ දවන ගතිය. ඔය කාගේ හරි හිතකට මොකක් හරි දැවිල්ල කියන්නේ දුකක් ආවන් පස්සේ දැවිල්ලනේ තියෙන්නේ. අර හූලන්නේ. මගේ හිත දැවිලා ගියා, හෝස් ගාලා ගියා කියලා කියන්නේ. ඔව් දුක්ඛ සත්‍ය. ඔව් දුක්ඛ සත්‍ය ලක්ෂණයක් තමයි. සාමනාත් තියෙන ප්‍රශ්න. භාවනා කරන්න යනකොට මුලින්ම සංඥාවල් ලැබෙන එක ඊට පස්සේ සංඥාවෙන් වේදනාවෙන් ඒක මානසිකාරය කරන එක දැන් මේ ඇවිදින භාවනාව කරනකොට අපිට අර සංඥාව මුලින්ම පයට දැනෙන එක සංඥාව ඊට පස්සේ සංඥාව ඔස්සේ වේදනාව ඊට පස්සේ මේ නෑ කියන එකත් ඒ වගේ මම එහෙම කිව්වද? ඒ වගේ යන්න පුළුවන් නේද ඒ ක්‍රමයෙන් ඒ පිළිවෙලට ආයි කියනවා. ඒ කියන්නේ නේද ඇවිදින කොටස් ඒ සංඥාව දැනෙන එක ඊට පස්සේ සංඥාව නිසා වේදනාව හටගන්න එක ඊගාට මේ ඇවිදීමේ ක්‍රියාවලිය මේක එකද සයිකල් එකක් වගේ යනවා කියන එක ඒක භාවනා පිළිද ගන්න පුළුවන් නේද? මම කියන්නේ මම කිව්වේ ස්පර්ශයයි වේදනාවයි චිත්තයයි දෙක කිව්වේ. මම කියපු දේවල් හොඳට මතකයි. ස්පර්ශයයි වේදනාවයි චිත්තයයි. ඒ වෙලෙ විදර්ශනා එහෙම කියුවේ
විදර්ශනාවට ඇතුළු වීමේ තිබෙනා වූ මිනිස්සුන්ගේ හිත එක හා සමාන නැත. ඒක නිසා එක එක්කිනාට විදර්ශනාවට ඇතුළු වෙන්න යන්න දොරටු වශයෙන් ක්‍රියාත්මක වන ධර්මතා තුනක් තමයි ඔය කිව්වේ. ස්පර්ශයෙන් යනවා, වේදනාවෙන් යනවා, සංඥාවෙන් යනවා. එතකොට මේ සංඥාවෙන් නේ චිත්තයෙන්. මේ දැන් භාවනා කරගෙන යනකොට සමහර අයට සංඥාව කියන එක කුමක්ද කියලා වැටහෙනවා. ස්පර්ශය කියලා කියන්නේ කුමක්ද කියලා වැටහෙනවා. චිත්තය යන කුමක්ද කියලා වැටහෙනවා. සද්ධාව කියන්නේ මොකක්ද කියලා වැටහෙනවා. සද්ධාව කියන්නේ මොකක්ද? දැනගන්නවා කියලා කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියන්නේ මොකක්ද කියලා හොඳට තේරෙනවා. ඒවා ගොඩාක් අල්ලන්න පුළුවන්. ඒ කොතනින් ගියත් ඇතුළත තිබෙනා වූ ධර්මයක්. හැබැයි මේ එක්කාසු වේගන දොරටු අරගෙන යනකොට යන්න ලේසියෙන් යන්න පුළුවන්කම තියෙන්නේ ස්පර්ශයෙන් හරි වේදනාවෙන් හරි චිත්තයෙන් හරි. බලන්න පුළුවන්. මේ එහෙම ක්‍රියාත්මක වෙන ස්වභාවය බලන්න පුළුවන්. සම්මාස අනිත්‍ය දේශක බලන්නේ හස් වෙන හැටි. ස්පර්ශයෙන් වකර ගැනීම එක වෙනස් වෙන හැටි විදර්ශනාවේ වෙනස් වීම කියන එක ස්පර්ශයේ වෙනස් වීම දකින්නත් පුළුවන්. වේදනාව වෙනස් වීම දකින්නත් පුළුවන්. චිත්තයේ වෙනස් වීම දකින්නත් පුළුවන්. ඒක ඉස්සරහට ගියාන් පස්සේ උපරිම විපස්සනාවක් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීම. ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහෙම එකක් හිතන්නකෝ බලන්න. අනිත්‍යයි කියලා දුකයි කියලා අනාත්මයි කියලා දකින්නේ මොකක් අස්තිද? අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන්නේ කොහෙද? ඇත්තටම මේ අනිත්‍ය ඉස්සෙල්ලා අනිත්‍ය බලන්න කලින් අනිත්‍ය තියෙන්නේ කොයි හරියද කියලා දැනගන්න. දුකයි කියන එක දැනගන්න කලින් දුක තියෙන්නේ කොයි හරියද? අනාත්මයි කියලා දැනගන්න කලින් අනාත්මය තියෙන්නේ කොයි හරියද? ඒක නිසා තමයි ඉස්සර වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කලින් එව්ව තියෙන තැන් පැකට් එක හොයාගන්න ඕනේ. ඒකේ අස්සෙනේ ඔබ තියෙන්නේ. දැන් කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්මද ඉක්සලා වැටෙන්නේ ඒවා තියෙන තැනද වැටෙන්නේ. ඒවා තියෙන තැන වැටෙන්නේ. ඒක නිසා ස්පර්ශය, වේදනාව, චිත්තය, තව තියෙනවා නම් රූප, ඕලාරික වශයෙන් නාම පැත්තේ රූප පැත්තේ කියන රූපය, රූප වෙලෙමුත් පඨවි ආපෝ තේජෝ වායු වැඩියෙන් දැනනවා. අර උපාදාය රූප අඩුවෙන් තේරෙන්නේ සිවුම් නිසා. ඒක නිසා ඒ තියෙන තැන් වලට යන්න ඕනේ. ඊට පස්සේ තමයි තේරෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඔක එක මේ වටහා ගත්තේ නැති කාරණයක්. සමහර බොහෝ අයට අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහා ගන්නට ඉක්මන්කම තියෙනවා. ඒක තියෙන තැන ඒ ධර්මය ඒක තියෙන්නේ මොන ධර්මයේද කියලා තේරුම් ගන්න හිත යොදන්නේ. ස්පර්ශයේ වේදනාව සිත කිව්වත් ඇත්තටම ස්පර්ශයත් වේදනාවත් ඒ ඔක්කොම දැනෙන්නේ හිතටම නෙමෙයි. නෑ ඒ හිතනේ දැනගන්න හිත නෙවෙයි. නෑ චිත්තානුපස්සනාව වඩනකොට බහුලව චිත්තානුපස්සනාව කරනවා. ඒකෙන් එහෙට මෙහෙට යනකොට අර මෙහෙමයි. සරලව කියනවා නම් මෙහෙමයි. සතිපට්ඨානෙ වඩනකොට තේරුම් ගන්න හැම එක්කිනාම අපේ හිත එකඟ නැහැ කියලා. හිත එක නැහැ. එකක නැති නිසා ඩිංගක් වෙලා ඉන්නවා. හිත ගැන බලමින් තව එක පොඩිලා කය ගැන බලමින් ඉන්නවා. ඊළඟට වේදනාව පොඩ්ඩක් දැනෙනවා. ඊට පස්සේ සංඥාවත් පොඩ්ඩක් දැනෙනවා. ඊට පස්සේ නීවරණ පොඩ්ඩකුත් දැනෙනවා. ඊට පස්සේ ඔන්න ශ්‍රද්ධාවක් තියෙනවායි කියලා දැනෙනවා. ඊට පස්සේ ඔන්න කසන ගතියක් දැනෙනවා. රත් වෙන ගතියක් දැනෙනවා. පටවි ගතියක් දැනෙනවා. ඒවා කායානුපස්සනාව. ඔය තැන් වලට මාරු වෙවි යනවා. හැබැයි සිහිය නුවණ තියෙනවා නම් ඔය පොඩ වෙලාව හිටියත් එතන හැමතැනකදීම කායානුපස්සනාවෙ චුට්ටක් කරනවා, වේදනානුපස්සනාවෙ චුට්ටක් කරනවා, ධම්මානුපස්සනාවෙ කරනවා, චිත්තානුපස්සනාවෙත් වැඩෙනවා. එහෙම වැඩෙන්නේ ඔක්කොම මිශ්‍ර වෙලා හිට මෙහෙට යන්නේ. හැමතැනම චිත්ත ටිකක් වැඩෙනවා. හැබැයි චිත්තානුපස්සනාව වඩ아가න හොඳට යනකොට යාට ටිකක් එයාගේ හිත ටිකක් එකතැන් වෙලා අර එනේන හිතවිලි දිහා හොඳට බලන්න පුළුවන්කම තියෙනවා. හිතේ එකඟවක් තියෙන නිසා. අර
පොදු වශයෙන් කියලා දෙන්නේ හිත එකඟ නැහැ. කොයි පැත්තට පෙරුණත් සිහියක් වඩා ගන්නට උපකාරණ නැද්දම කියනවා. චිත්තානුපස්සන වඩාගෙන යනකොට හතරම වැඩෙනවා. වැඩියෙන් වැඩෙන්නේ චිත්තානුපස්සන. එක වෙලාවකට දැනගන්නේ එකයි. දෙකක් දැනගන්න බෑ. ඉස්සෙල්ලා දැනගත්ත එක නිකන් මැකී යනවා ඊළඟ එක දැනගන්න යනකොට. ඒක නිසා මෙහෙමයි චිත්තානුපස්සනාව අරවමිය පටලවා ගන්නේ නැතුව එනේ දේ මෙනෙහි කරගෙන ඉන්න. එතකොට ඔය ප්‍රශ්නෙට උත්තරේ උදාහරණයක් කියනවා නම් මෙහෙමයි. මේ අපි බත් කනවනේ නේද? අපි කෑම කනවනේ. බත් කනකොට දැන් කියන්නේ බත් කනවා කියලානේ. අද මොනවද කෑවේ? මම බත් කෑවා. එතකොට බත් කනවා කියලා කිව්වන් පස්සේ ඒකේ තියෙන්නේ ඇත්තටම බත් විතරද කන්නේ. ඒකේ පරිප්පු ටිකක්, මැල්ලුම් කෑල්ලක්, පපඩමක් අරගෙන මේකක් තියෙනවනේ. එතකොට ප්‍රධාන බත්. අනිත් ඒවා ඒ ප්‍රධාන බත් එකේම අයිනෙන් සයිඩ් වෙලා තියෙනවා. එහෙම නේද තියෙන්නේ? ආනේ ප්‍රධාන එකයි අප්‍රධාන අනිත් ඒවා තියෙනවා. ඉතින් පස්සේ බලනකොට බත් කන නමින් අනිත් ඒවා කාලා තියෙනවා. ඉතින් මෙයාට මේ කවුද මේ අපේ යෝගී මේ මොනවද වෙලා තින්නේ ඒක. දැන් එයාට ප්‍රශ්නේ තියෙන්නේ මම වෙනෙව්ව කාලා තියෙනවා නේ කියන එක. හැබැයි නම දාලා තියෙන්නේ චිත්තානුපස්සනාව. ඉතින් චිත්තානුපස්සනාව කරන්න කියලා මම වෙනත් අනුපස්සනා කරලා තියෙනවනේ කියලා. ඉතින් ඒක තමයි දැන් බත් කනවා කියලා කරලා තියෙන්නේ ඒකනේ. දැන් ඔය ඕකම තමයි උදේ කරේ. දැන් මම කිව්වා දැන් ටී ටයිම් එක නේද? තේ බොන්න යනවා කියලා ගියා. තේ බොන්න යනවා කියලා ගිහිල්ලා මෙන්න තේ හපනවා. තේ හැපුවා නේද? ගියේ තේ ටී ටයිම් එකට යන්නේ. එතකොට ටී ටයිම් එකට ගිහිල්ලා එහෙම තිබුණා. සමහර මම දැක්කා පාන් කෑලි වලට ඔට්ටු වෙවි ඉන්නවා. සාමාන්‍යයෙන් දැන් ඔබවහන්සේ ස්පර්ශය, වේදනාව, සිත, චිත්තය විපස්සනාවට අතුරු වෙන්න පුළුවන් එක එක්කෙනාට හැකි පහසුවෙන් හැටියටනේ. නාම ධර්ම. ඔව් ප්‍රධාන ඔව්. නාම රූප ධර්ම නෙවෙයි නාම ධර්ම වල. පහසුවෙන් යන්න පුළුවන් ඒක. මධ්‍යම රසය තමයි ස්පර්ශය ගැන හිතුවා, වේදනාව ගැන හිතුවා. ඒවත් සිතුවිලි. නෑ. වේදනාව වෙන විදිහට දැනෙන්නේ. මේ හිතේ තමයි ඔය තියෙන්නේ. ඒ වුණාට හිතේ ඔව නාම ධර්මනේ. නාම ධර්ම වලත් සමහර අයට සමහර නාම ධර්ම ප්‍රකටව පේනවා, සමහර නාම ධර්ම ප්‍රකට වෙන්නේ නැහැ. සමහර අයට හිත කියන එක මොකද්ද කියලා හොඳට ලොකුවට අහු වෙනවා. හැබැයි වේදනාව ගැන ඒගොල්ලන්ට ඒ තරම් තේරෙනවා අඩුයි. පස්සේ ගැන තේරෙනවත් අඩුයි. සමහරුන්ට ස්පර්ශය තේරෙනවා, හිත වේදනාව එහෙම තේරෙන්නේ නැහැ. ආන්න ඒ කාරණේයි වෙ කිව්වේ. දකින්න, අහන, බලන සෑම දෙයකම නාමය රූපය වෙන වෙනම දැනගන්න ඕනේ. ඔක්කොම කර හැමතැනම සුවන්නත් එකක් තෝරගෙන කරන්න ඕනේ නැද්ද? අර ඔක්කොම ටික පටලවා ගන්න අමාරුනේ. එකක් එහෙම පුළුවන් නම් ගත්තට කමන්නේ. ඥාන ලබන්න නම් එහෙම කරන්න ඕනේ. එහෙමම නෑ. ඒක පොතේමුත් තියෙනවා. හැමතැනම බැලුවත් පුළුවන් නම් හොඳයි. වෙලාව යනවානේ නාම රූප බෙද වටහා ගන්න නම් වෙලාවක් යනවා. වෙලා ගියත් ඉතින් මේක කරගන්න වෙනවා. නේ? වෙලාවෙ කරන්නේ සමහරුන් මෙහෙමයි තියෙන්නේ. ඔක සමහර කෙනෙකුට මේ වර්ණ රූපේ තේරෙනවා. සමහරුන්ට ශබ්ද රූපේ තේරෙනවා. සමහරුන්ට ස්පර්ශේ තේරෙනවා. සමහරුන්ට පඨවි තේරෙනවා. ඔය එක එක්කිනාගේ හැටියට තේරෙන එක තෝරගන්න. ඇත්තටම තියෙන්නේ Tamanට වැටහෙන දේෙන් තමයි ඉස්සරහට යන්න ඕනේ. සංඥාස අනිත්‍ය දකින්න කොහොමද ඩෙවලොප් කරන්නේ? අනිත්‍ය දකින්න එක ඩෙවලොප් කරන්න සිහිය නුවණ යොදලා ඉන්න ඕනේ. එතකොට ඒකේ ඇස්සේ තියෙන අනිත්‍ය දුක්ඛ තේරෙනවා. අනිත්‍ය දකින්න කියන්නේ ඒකම බල බලා ඉන්න ඕනේ. ඒකට තියෙනවා ගිනි ගාන ගලේ අර උපමාවක් තියෙනවානේ. ගින්දර පත්තු කර ගන්න ඕන නම් ඒ අර ගිනි ගාන ගලේ අර ගිනිපත් වෙනට තියෙන ලීයක්
ඒකම පිරිමදිමින් පවත්තන්න ඕනේ. ඒ වගේ තමයි අනිත්‍ය කියන එකත් ඒකම බල පවත්තන්න. ඒක මොකද එතකොට දැන් අනිත්‍ය කොතනද බලන්නේ? හැමතැනම. අනිත්‍ය බලන්නේ ධර්මයේ අනිත්‍ය බලන්නේ. හැමතැනම ධර්මයේ. ඕක සිහිය තියාගෙන මෙනෙහි කරගෙන යන්න එතකොට තේරෙවි කියලා තියෙන්නේ. මෙහෙමයි. සරලව කියනවා මේ සම්භාරයේම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකේ Tamanට තියෙන්නේ පේරෙන්නේ පොඩ්ඩයිනේ. නේද? එතකොට ඒ පොඩ්ඩ ඇවිල්ලා අර ලොකු ගොඩෙන් ඩිංගක්නේ. ඉතින් ඒ ලොකු ගොඩෙන් ඩිංගක් අරගත්තාන් පස්සේ ඒකෙත් තියෙන අනිත්‍යය. ඒ ටික පේනවනම් ඒ ටික බලාගෙන යන්න. එකක් තෝරගන්න. එකක් හරි කමන්නේ. පොඩ්ඩක් පැහැදිලි මදි. මේක පැහැදිලි මදියයි. සිහිය නොවන දිහාගෙන වඩාගෙන යනකොට මෙහෙම තියෙනවා. ඔය පොතෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම පේරෙන්නේ නැහැ. අපි උදව්වක් විතරයි කරන්නේ. දැන් මේ භාවනාවක් කියලා දෙන හාමුදුරු ස්වාමීන් වහන්සේ නමකට ගුරුවරයෙකුට කොච්චරක් කරන්න පුළුවන්ද? මෙච්චරයි කරන්න පුළුවන්. කීයද? 5න් 1යි. තව කොච්චර තියෙනවද? 4ක් පුරවන්න ඕනේ. පුරව ගන්න ඕනේ තමයි. දැන් බලාගෙන මේ දේශනාවකින් කියලා දෙන්න පුළුවන්කම තියෙන ඉතරයි. අනිත් ටික මෙනෙහි කරලා සිහිය නුවණ පවත්වාගෙන දිගට කරගෙන යන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. හොඳයි එහෙනම් ගිලම්පස් අරගෙන ඉන්න.